හැමෝටම තෙරුවන් සරණයි. සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. අපි දැන් 84000ක් වූ ධර්මස්කන්ධයේ ඊ타ත්ම අල්ප මාත්‍රයක් ශ්‍රවණය කරමු. ඊට කලින් සාදුකාරයක් දීලා අපි පන්සිල් සමාදන් වීම සඳහා নমස්කාරය කියමු. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි สรณගමනං සම්පුන්නං පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මන් මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදම් ධම්මස්සවන කාලෝ අයම් පදන්තා ධම්මස්සවන කාලෝ අයම් පදන්තා ධම්මස්සවන කාලෝ අයම් බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු 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 සද්ධා සම්පන්න පින්වතුනි අද දවසේදී තාමත්ම ඉහළ චේතනාවක් මුල් කරගෙන අද දවසේදී ධර්ම ශ්‍රවණය කරන්නට ඔබ සූදානම් වෙනවා. ලෝකයේ තියෙන දාන අතරින් ධර්ම දානය තමයි අති උතුම්ම දානය ලෙස අප අමාමෑණී බුදු පියාණන් වහන්සේ අපට පෙන්වා වදාළේ. ඒ නිසා දවසේදී මේ විජය මෛත්‍රී වැඩිහිටි නිවාසය ආශ්‍රිත කරගෙන ඔබ හැමදෙනාම සූදානම් වන්නේ ඔබ දන්නා හෝ ඔබ නොදන්නා හෝ ධර්ම කාරණාවන් කීපයක් ගැන සාකච්ඡා කරන්න. අද දවසේදී මේ ඊ타ත්ම සුවිශේෂී පුණ්‍ය කටයුත්ත ඊ타ත්ම සුවිශේෂී කාරණා කිහිපයක් මුල් කරගෙන සිදු කරන්නට ඔබ සියලු දෙනා සූදානම් වෙනවා. අද දිනේදී පින්කම් සිදු කරනු ලබන්නේ වැලිය පදිංචි අසන්ත මහතා ඇතුළු පවුලේ සියලු දෙනාගේම අපේක්ෂාවන් මුල් කරගෙනයි. අපි
ඒ එතුමන් ඇතුළු එතුමන්ගේ පවුල් හැමදෙනාටම නිරෝගී සම්පත්තිය උදා වේවා කියලා පළමුව ප්‍රාර්ථනා කරගෙන කැමතියි. අරමුණක් විදියට වයි සීලවතිද සිල්වා ආදරණීය ආත්තම්මාගේ 86 වෙනි උපන්දිනය අද දවසේදී යෙදී තිබෙනවා. අවුරුදු 86ක් ජීවත් වෙන මේ ආදරණීය අම්මට තවත් බොහෝ කාලයක් දීර්ඝායු ලැබේවා කියලා අද දවසේදී අපි ප්‍රාර්ථනා කරන්නට කැමතියි. ඒත් එක්කම විරාජ් මදුෂ්ක ආදරණීය සහෝදරයාට පින් අනුමෝදන් කරන්නට අපි අද දවසේදී සූදානම් වෙනවා. විරාජ් මදුෂ්ක ආදරණීය සහෝදරයා පින් බලාපොරොත්තුෙන් සිටිනවා නම් අද දවසේදී මේ කරගන්නා වූ Tamanගේ ආශිර්වාදාත්මක බොදු සිතුවිල්ල අපි පිනක් ලෙස විරාජ්ට අනුමෝදන් කරන්නට සූදානම්. මේ කරුණු කාරණා කිහිපය මුල් කරගන්නකොට මම අද දවසේදී මාතෘකා විදිහට අරගත්තෙත් දෙමාපියන්ට සැලකීම. මාතා පිතු උපට්ඨානං කියන මාතෘකාව තමයි අද දවසේදී මාතෘකා විදිහට මම අරගත්තේ. අවුරුදු 86ක් ආයු වළඳන මේ ආදරණීය සීලවතී අම්මා තවමත් ජීවත් වෙනවා පෙර කරපු කුසල් නිසා. ඔව් දීර්ඝායු සම්පන්නිය ලැබේවා. අවුරුදු 86ක් වුණාට අවුරුදු 50ක පෙනුමක් තියෙන. ඒක තමයි පින්වන්තකම කියන්නේ. පින්වන්තකම කියන්නේ අන්න ඒකයි. හැබැයි විරාජ් මදුසංක ජීවිතයේ ඊටමත් අඩු කාලයකින් මේ කොලේ තියෙන විදිහට ජීවිතේ සමුදුන්නා. ඒක තමයි කර්මයේ හැටි. තවත් කාරණාවක් අද දවසේදී මාතෘකාව විදියට මාතා පිතු උපට්ඨානම් පුත්ත දාරස සංගවෝ අනාකුලාච කම්මන්තා එතන් මංගල මුත්තම. මංගල කාරණාවක් දෙමාපියන්ට සැලකීම. මංගල සූත්‍රයේ තියෙන 5 වෙනි ගාථාව තමයි මේ මං අද තෝරාගත්තේ. මාතා පිතු උපට්ඨානං මොකද්ද? දෙමාපියන්ට උවටැන් කිරීම. ඒක මංගල කාරණාවක්. අද දවසේදී දෙමාපියන්ට උවටැන් කිරීම මංගල කාරණාවක් විදිහට දකින පිරිස බොහෝම අල්පයි. ඒ නිසා මේ මංගල කාරණාව කෙසේ වෙතත් ඒ යුතුයකම ඉටු කරන්නට අද දවසේදී අපේ සමාජයේ තරුණ තරුණියන් වැඩිහිටියන් බොහෝ පිරිසක් සූදානම් නැති නිසා තමයි දවසෙන් දවස මේ ලංකාව පුරාම වැඩිහිටි නිවාස මෙතන වගේ ඉදි වෙන්නේ. දරුවෝ හදනවා, වදනවා, කැතකුණු අත ගන්නවා, අම්මලා වයසට ගියාට පස්සේ දරුවන් බවට පත් වෙනවා. ඕක තමයි ජරා ජීර්ණ වෙනවා. Taman තනියෙන් වැඩක් කරගන්න බෑ. අම්මා බලු කූඩුවක දාන සමාජයක් මේ බෞද්ධ රටක මේව සිද්ධ වෙද්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අවුරුදු 100ක් පුරාම තමන්ගේ අම්මා එක උරහිසක අනිත් උරහිසේ තමන්ගේ තාත්තා තියාගෙන අප උපස්ථාන කරත් අම්මා කෙනෙකුටයි තාත්තා කෙනෙකුටයි අපි කරන්න ඕනේ යුතුයකම් ටික උවටන් කරන්න ඕන කාලේ ඒත් මදි කියලා. එක උරහිසක අම්මා ඉන්නවා. අනිත් උරහිසේ තාත්තා ඉන්නවා. එහෙම කරලත් මේ දේවල් අපිට දීපු සෙනෙහස අපිව ඇරිදැඩි කරන් ණය ගෙවන්න බෑ. ඒක තේරුම් අරගන්න අපි හරිය පරක්කුයි. අම්මා මැරණකම් බලාගෙන ඉන්න සහෝදර සහෝදරියෝ ඉන්නවා. අම්මා මැරණකම් බලාගෙන ඉන්න පුතු ඉන්නවා. තාත්තා මැරණකම් බලාගෙන ඉන්න අය ඉන්නවා. එහෙම සමාජයක මගේ අම්මා අද දවසේදී ඉන්නේ කොතනද? දැඩි සත්කාරයකේ තමයි මේ වෙනකොටත් බෙහෙත් ගන්න. ඊයේ හවස ඊයේ රාත්‍රී පපේ අමාරුවක් හැදුනා. අම්මා දැන් දැඩි සත්කාරයකට ඇතුළත් කරලා තියෙනවා. පුතෙක් විදියට බුද්ධ ශාසනයට පූජා කරපු පුතෙක් විදියට මම හැම වෙලාවෙම අම්මට මතක් කරපු දෙයක් තමයි ඉපදෙනව නම් මැරෙන්න ඕනේ. තාත්තා නැති වුණේ අවුරුදු 15කට කලින්. දැන් අම්මා අවුරුදු 77ක්. එතකොට අම්මට වඩා ගොඩක් බාලයි. අම්මා දැන් අවුරුදු 86ක්. මේක තමයි ජීවිතේ. මෙන්න මේක තීරුම් අරගන්න අපි කැමති වෙන්නේ නැහැ. හැමදාම ඉන්න බලාපොරොත්තුෙන් ආපු අපි මේ හැමදේම එකතු කරගන්න. ඉඩම් කඩම් වාහන බිල්ඩින් මේ හැමදේම එකතු කරලා අපි ජීවත් ඊළඟ භවයේ වෙනුවෙන් එකතු කරගන්න තියෙන දේවල් එකතු කරගන්නේ නැතුව අනවශ්‍ය දේවල් වෙනුවෙන් අපි කාලය යොදලා කාලය විඩංගු කරලා අපි යනකොට යන්නේ පෙරේතෙක් වෙලා සතර අපායට වැටිලා ඒ වගේ මොන හරි සතර අපායට තමයි අපි පාර කපා ගන්න. ඉතින් ඒ නිසා අපිට බුද්ධියක් තියෙන්න ඕනේ
මේ ජීවිතය තුල තීරණ වයස ඉඳලම දැහැමි පරිසරයක ජීවත් වෙන. සීලය තමයි අංක 1. අපි පුරුදු පුහුණු කර යුත්තේ සීලය. එහෙම නැත්නම් ඉදිශ්‍යාම ක්‍රෝධය නෙමෙයි. දැන් අම්මලා තාත්තලා මෙතන ඉන්න බහුතරයක් ඉන්නේ. මේ පුංචි දරුවෝ 3-4 දෙනා ඇරුණාම සැදෑ සමය ගත කරන පිරිසක්. සැදෑ සමය කියලා කියන්නේ මොකද්ද? ජීවිතයේ අවසාන භාගය. දරුවෙක් වෙනකොට ජීවිතයේ ආරම්භය. වැඩිහිටිය මේ තරුණ වියටපත් වෙනවා. වැඩිහිටියෙක් බවට පත් වෙනවා. ඊට පස්සේ අපි ක්‍රමක්‍රමයෙන් අවුරුදු 35 40 50 60 ගෙවාගෙන මේ යන්නේ කොතෙන්ටද? අර 4 සීමාවට යන්නේ. ඒ කියන්නේ පුංචි ඉඩක අපේ මිනිය වලලෙන් දැන් අපි මේ යන්නේ. මිනිය වලලා වුණාට පස්සේ මේක පොළොවට පස් වෙනවා. ඒක කවුරුත් හිතනවද? නෑ. මැරෙන්නෙත් නෑ. අපි කවදාවත් මරන්නත් බෑ. අපි කවදාවත් මේ ලෝකෙන් ඈත් වෙලා යන්නෙත් නැහැ. එහෙම හිතන කට්ටිය ඕන තරම් ඉන්න සමාජයේ. අන්න එයාලා තමයි සතර අපායේ දොර ඇරලා තියෙන්නේ. මම නිරන්තරයෙන් කියන දෙයක් තමයි මේක පුරුදු පුහුණු කරන්න ඕන දෙයක්. බුදු දහම තුල කියන්නේ එකයි පුරුදු පුහුණු කරන්න කියලා. මොකද්ද? සීලවන්ත බව. බුදුහාමුදුරුවෝ කියන්නේ දවස් ගානේ පන්සලට ගිහලා බුදුහාමුදුරනේ මල් පහන් පූජා කරන්න කියලා. බුදුහාමුදුරුවෝ කියන්නේ දවස් ගානේ දන් දෙන්න කියලා. බුදුහාමුදුරුවෝ කියන්නේ නැහැ වෙන දේවල් කරලා මේ තමන්ගේ ධනය වියදම් කරලා විවිධාකාර මේ පන්සල් හදන්න, චෛත්‍ය හදන්න ස්වාමින් වහන්සේලාට මේ උවටන් කරන්න කියලා කියන්නේ නැහැ. කියන්නේ මොකද්ද? gedara ඉන්නව බුදුන් බලා ගන්න. බුදු පහන gedara පත්තු කරනවා. හැබැයි gedara බුදුන් වැඩ ඉන්න බුදුන් දිහා බලන්නේ නැහැ. කවුද gedara බුදුන්? අම්මා, තාත්තා. මේ උදාහරණේ බුදුරජාණන් වහන්සේ දෙන්නේ අවුරුදු 100ක්. Tamange එක හොරහිසක අම්මා, අනිත් හොරහිසේ තාත්තා තියාගෙන උවටන් කරනවා. බෙහෙත් පොනවා, නාවනවා, කැතකුණු මේ පිටේම මේ පිට පුරාම ඇති මේ යනවා අම්මටයි තාත්තටයි. ඒව කිසි දෙයක් හැතක් හිතන්නේ නැහැ මේ රත්තරන් පුතා. තාත්තට අම්මටයි සලකනවා. අන්න එහෙම. මේක උදාහරණයක් විතරයි. එහෙම කරලා අම්මටයි තාත්තටයි කරන්න තියෙන යුතුයකම් අපිට කරලා ඉවර කරන්න බෑ කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ. දේශනා කරන්නේ. උන්වහන්සේ පළමු නියත විරණ ගත්තේ කාගෙන්ද? අම්මගේ මාතු පෝසල් ජාතකයව දවස් 7ක් තිස්සේ මුහුදේ නැවකෙරලා දවස් 7ක් අම්මා උරහිසේ තියාගෙන පීනන්නේ කොහාටද? මෙගුරට පීනනවා. පීනලා පුතේ උඹේ ජීවිතේ බේරා ගනින්. දැන් මම මහලුයි. මම දැන් වයසක කෙනෙක්. මම කරතියන් ගිහලා උඹ ජීවිතේ නැති කරගන්න එපා. එහෙම කියද්දි නෑ අම්මා බේර ගැනීම තමයි මගේ එකම අරමුණ. මම පීනනවා කියලා දවස් 7ක් තිස්සේ අපේ බෝසත්ත්වයාණන් පළමු නියත විවරණය ගැනීම තුල මේ කටයුත්ත කරා. එදා ඉදන් තමයි අදහසක් ආවේ ඔළුවට මම මේ ලෝක සත්වයා බේර ගන්නට බුද්ධත්වය ලබා ගන්න ඕනේ කියලා. ඒ කවුද කිව්වේ? කවුද පෙළඹෙව්වේ? ආදරණීය මෑණියන්, අම්මා. පුතේ උඹ පුදුමාකාර දරුවෙක්. උඹේ ජීවිතය ගැනවත් නොහිතා උඹ මාව බේරගෙන ගොඩට ආවා. මෙන්න මේ විදියට මිනිසුන්ගේ දුකෙන් ගලව ගන්න උඹ මේ ලෝක සත්වයාට පිහිට වෙන්න පුතේ උඹ බුද්ධත්වයට පත් වෙයන්. අන්න එදා ඒ සිතුවිල්ල අම්මා දාපු සිතුවිල්ල තමයි 20 අසංඛ්‍යයක් පුරාවටම අරගෙන ඇවිල්ලා අපේ බෝධිසත්වයන් වහන්සේ අපට ඒ ධම, ඒ ධර්මය, ඒ දර්ශනය කියලා දුන්නේ. අම්මා තාත්තට සලකන එක ලොකු අමාරුවක් නෑ. මට මතකයි පුංචි ගමක ඉපදුණු අපි මාතර කියන දුප්පත් ගමේ ඉපදුණු මම හරිම දුප්පත් පවුලකින් ඇවිල්ලා මගේ ආච්චි අවුරුදු 88ක් 89ක් විතර ආයු වැළඳුවා. ජීවත් වුණා. අපේ ගෙදර මූලිකත්වයේ ගෘහ මූලිකය කවුද? තාත්තවත් අම්මවත් නෙමෙයි ආච්චි. ආච්චිගෙන් අහලා තාච්චි කියන දේ තමයි අපේ ගෙදර සිද්ධ වෙන්නේ. ඒ නිසාම අපිට හොඳ බෞද්ධ පරිසරයක් තිබුණා. බුදු මැදුරක් ගෙදර ඉස්සරහා කාමරේ බුදු කාමරේ. ඒ කාමරේ නම බුදු කාමරේ. දැන් බුදු කාමර තියෙනවද ගෙවල් වල? නෑ. හැබැයි සර්වන්ගේ කාමරේ තියෙනවා. වැඩ කාලේට කාමරයක් හදනවා ප්ලෑන් එකේ. එහෙම නැද්ද පින්වතුනි?
තියෙනවා. වැඩකාරයට වෙන් කරලා දින කාමරයක් බුදුන් වැඩකාරයන්ට වඩා පල්ලෙහාට දාලා. බුදු කාමරයක් හදන්න ප්ලෑන් වල නැහැ. අන්න එතනින්ම පේනවා මේ බුද්ධ ශාසනයේ තියෙන පරිහානිය පිරිහීම කොච්චරද කියන එක. බුද්ධ ශාසනය රැක ගැනීමේ යුතුයකම තියෙන සංඝයා වහන්සේලාට විතරක් නෙමෙයි. සංඝයා වහන්සේලා පමණක් නෙමෙයි බුද්ධ ශාසනය රැක ගන්න ඕනේ. සදහවත් පින්වත් මේ උපාසික උපාසිකාවන් නැත්තම් බුද්ධ ශාසනය රැකෙන්නේ නැහැ. බුද්ධ ශාසනය තුල ප්‍රදාන කරන කාණ්ඩායම් හතරක් ඉන්නවා. භික්ෂු භික්ෂුණී උපාසික උපාසිකා. උපාසික උපාසිකාව කියුවේ කවුද? ඔබලට. පාස්පව් වලින් වැළකීලා සීලේ පිහිටන ඔබ උපාසිකෙක් උපාසිකාවක්. ඔබ තමයි මේ බුද්ධ ශාසනය රැක ගන්න ඕනේ. ඒ බුද්ධ ශාසනය රැක ගැනීම තුල අපිට මාර්ගය පෙන්වන්න පුළුවන් මේ ස්වාමින් වහන්සේලාට ගෞරවනීය ස්වාමින් වහන්සේලාට. අපේ ගෙදර බත් පිඟාන ඉස්සල්ලාම බෙදුනේ කාටද? අපේ ආච්චිට. ආච්චිට බත් පිඟාන බෙදලා තමයි අපේ අම්මා තාත්තට බත් පිඟාන බෙදන්නේ. දැන් ඉන්න සමාජයේ පුළුවන් කමක් තියනවද තමන්ගේ රෙද්දයි හැටයි අඳින අම්මා යාළුවෙකුට පෙන්වන්න බෑ. අම්මා ඉන්නේ අන්තිම කාමරේ. ගෙදර තියෙන ඉස්සරහම කාමරේ නෙමෙයි කවුරුවක්වත් යන්නේ නැති මදුරුව කකා කාමරේ. පහුගිය කාලේ ඕන තරම් දකින්න ඇති අම්මලා තාත්තලා කොයිතරම් බලු කූඩුවල හිටියද කියලා. බලු කූඩුවල හිටියද කියලා. මොකද හේතුව අම්මා ජරා කරගන්නවා. අම්මට බෙහෙත් ටික පොවන්න ඕනේ. කල්පනා කරේ නැද්ද? කල්පනා කරන්න ඕනේ නැද්ද? කොයිතරම් අම්මලා තාත්තලා නිදි මැරුවද? එහෙම නිදි මරපු අම්මලා තාත්තලා මෙතන ඉන්න ඕනේ. තමන්ගේ දරුවෝ වෙනුවෙන්. සමහර වෙලාවට කසාද බැඳලාත් නැතුව ඇති. හැබැයි කසාද බැඳලා නැත්තම් තමන්ගේ අම්මා සලකපු තාත්තා සලකපු විදිහට හිතට ගන්න. ඔබතුමාලා ඔබතුමියලා අම්මලා තාත්තලා තමන්ගේ දරුවන්ට සලකපු විදිහ හිතට ගන්න. හැබැයි අපි අනිත් පැත්ත හැරලා බලන්න ඕනේ මේකේ. දරුවෝ හදන්න පින තිබ්බා. දරුවෝ වදන්න පින තිබ්බා. ඒ සියල්ලටම අපට වාසනාවක් තිබ්බා. හැබැයි අපි එක වාසනාවක් අරගෙන ඇවිල්ලා තිබ්බේ නැහැ. මොකද්ද? දරුවන්ගෙන් සැලකිලි ගැනීමේ වාසනාව. පින අපේ ගාව නැහැ. ඒ නිසා මේක එක පැත්තක් නෙමෙයි මේ කාරණාවල තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කවුරු හරි කෙනෙක් අඩු ආයසෙන් මැරෙනවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා නොකරත් අපේ බුද්ධිය අපේ ප්‍රඥාව තුළ අපි ඒක දිනු කරගත යුතු කාරණාවක්. කවුරු හරි කෙනෙක් යනවා. කවුරු හරි කෙනෙක් පාරේ යද්දී ඇක්සිඩන්ට් වෙනවා. අනතුරක ලක් වෙනවා. තරුණ දරුවෙක්. මොකද්ද වෙන්නේ? වාහනේ කුඩු කරනවා, අර ඩ්‍රයිවර්ට ගහනවා, මරනවා, කපනවා, කොටනවා සියල්ල කරනවා. හැබැයි කරුවත් හිතුවේ නෑ. මේ පෙර කරපු අකුසලයක ප්‍රතිඵල තමයි මේ පාරදී කර්මයේ විසින් ඵලසන් දුන්නේ කියලා. මුගලන් හාමුදුරන්ට හොරු 500ක් එකතු වෙලා ගහලා අපවත් කරන්න සූදානම් කරනකොට අජාසත් රජුරෝ තමයි ඒ වෙනකොට හිටියේ. අජාසත් රජුරන්ට මේක කන වැටිලා මම කලින් දවසකත් මේ ගැන මතක් කරා. අද දවසේදී උදාහරණයක් ලෙස මම මේක කියන්නම්. අජාසත් රජුරන්ට මතක් වෙනවා හරි මාදරණීය කෙනෙක් මේ ස්වාමින් වහන්සේලාට මේ අජාසත් රජුරෝ කලින් පීතෘ ඝාතකෙක් වුණාට පහු කාලීනව බුද්ධ ශාසනයේ ජීවත් වෙච්ච කෙනෙක්. අජාසත් රජුරන්ට කන වැටෙනවා මුගලන් මහරහතන් වහන්සේ අපවත් කරන්න සැලසුම් කළ තියෙන මේ හොරු කියලා. මේ හොරු ටික ගහලා මුගලන් හාමුදුරුවෝ අපවත් වෙන තරමට ඇටකඩු ටික කුඩු කරා. ඒ මොකක් නිසාද? අවුරුදු 100කට කලින් ආත්ම 100කට කලින් මුගලන් මහරහතන් වහන්සේ තමන්ගේ බිරිඳගේ කියුම් බසහලා ඇස් දෙක නොපෙනෙන තාත්තයි අම්මයි කැරේට අරගෙන ගිහිල්ලා හොරු ගහන විදියටම ඇස් දෙක පේන්නේ නැති අම්මයි තාත්තටයි හොඳටම පොළු වලින් ගහලා මැරුවා. ඒ කවුද කරේ? තමන්ගේම පුතා. ඇස් දෙක පේන්නේ නැහැ. අම්මේ අපිට හොරු ගහනවා කිය කෑග ගහ වංචාවෙන් තාත්තට යමටයි පෙරලා තාත්තයි අම්මයි මරපු එකේ ආනන්තරීය අකුසල කර්මයේ ඉතුරු කැල තමයි මේ වින්දේ. මව මැරීම, පියා මැරීම, බුදුන්ගේ ඇඟේ සෙලවීම, සංඝ බේදය, රහතන් වහන්සේලා ඝාතනය, මෙන්න මේ පහ අවිශ්චි මහා නරකාදී කල්පයක් පැහෙන්න උපකාරී වන
කර්ම පහක්. සංඝ ભેදය හරි ලේසියෙන් හැමෝම කරනවා. වාසිතක තවත් හාමුදුරු නමක් කෙටවීම අවිච්චි මහ නරකාදී දුර අරගෙන ඉන්න ඔය කට්ටියන්ට. කල්පයක් කියන්නේ කොච්චර කාලයක්ද? ගණන් කරන්න බැරි කාලයක්. කල්පයක් කියන්නේ. කල්පයක් උදාහරණයෙන් කියනම නම් බුදුහාමුදුරුවෝ කිව්වේ කල්පෙට මෙන්න මෙහෙමයි. සතපුම් 16ක ලොකු සමජතුරස්‍රාකාර පෙට්ටියක් අරගෙන ඔය පෙට්ටියට අබ ඇට ටික පුරවන්න. අබ ඇට පුරවලා අවුරුද්දකට සැරයක් ඒ පෙට්ටියෙන් අබ ඇටයක් ගන්න. හැතැම්ම 16ක ලොකු පෙට්ටියක් ඉතින් මවා ගන්න. අවුරුදු මේ හැතැම්ම 16ක් ඕනේ මෙන්න මේ ශාලාව තරම් පෙට්ටියක් ඉතින් මවා ගන්නකො. මේකට අබ ඇට පිරුව මේ හැට පෙන්න දී අබ ඇටි 100කට සැරයක් කරගත්තාම මේකේ අබ ඉවර වෙනවද? නෑ. අන්න තත් වඩා වැඩි කාලයක් කල්පයක්. හරි ලේසි අපාය යන්න. අපාය ගිහින් රස බලන්න හරි ලේසි. මොකද හේතුව බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ සතර මහා අපාය මිනිසුන්ගේ මහා ගෙදර කියලා. මහා ගෙවල් තියෙන්නේ. මේ ධම්මේ මහා ගෙදර තමයි අපි හැමෝම යන්නේ. එකතු වෙන්නේ මහා ගෙදරට. අවුරුද්දකට උත්සවයකට අම්මා බලන්න හැම දෙයකටම යන අපි මහා ගෙදර. අන්න ඒ වගේ තමයි සතර අපාය මහා ගෙදර කරගෙන තියෙනවා. සතර අපාය මහා ගෙදර කරගෙන තියෙනවා. බුදුහාමුදුරුවෝ මේ මෞපිය උපට්ඨානය ගැන මෞපිය උවටෙන් ගැන පෙරුම් පුරුණ හැම සසරකම පාරමී දම් පුරාගෙන හැම තැනකදීම අම්මයි තාත්තයි අග්‍රතන තියලා තමයි කටයුතු කරේ. සතර මහා අපායට වැටෙන්න බුදුහාමුදුරු කෙනෙකුට බෑ. බුදු වෙන්න පාරමී පිරුවත් උන්වහන්සේට සතර අපායේ දොර අවිවෘතයි. ඒ අම්මටයි තාත්තටයි සැලකුවේ නැත්තම් අම්මයි තාත්තයි බලාගත්තේ නැත්තම් බුද්ධත්වයේ වෙනුවෙන් 20 අසංකේයයක් ආවේ පාරමී පුරාගෙන උන්වහන්සේ බෝසත් කුමාරයා විතරයි සතර අපායකට වැටුනේ නැත්තේ. තිරිසන් අපායේ පමණයි ගියේ. අපායේ නිරේ දුක් විඳින්නේ නැහැ. පෙරේතෙක් උනේ නැහැ. හැබැයි උන්වහන්සේ තිරිසන් අපායේ පන්නා. තිරිසනෙක් වෙලා පන්නා. වෙලා බුදුරජාණන් වහන්සේ ඉපදුනේ මොන සතා වෙලාද? වටු කුරුල්ලෙක් වෙලා. වටු කුරුල්ලෙක් වෙලා ඉපදුනා. විශාලම සතා ඇතෙක් වෙලා ඉපදුනා. එහෙනම් බුද්ධත්වයට යන බෝසත් කුමාරවරයාත් මෙහෙම මේ තිරසන් අපායට වැටුණා නම් අපි කුමන කතාවද නේ? බුදුරජාන් වහන්සේ කියනවා, බුදුරජාන් වහන්සේ දේශනා කරනවා අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට දරුවෙක්ගෙන් යුතුයකම් ඉටු වෙන්න ඕන පහක්. ඒකේ පළමු තැන තමයි ඒ යුතුයකම් වල පළමු යුතුයකම තමයි සද්ධාව. මොකද්ද මේ සද්ධාව කියන්නේ? අම්මටයි තාත්තටයි සද්ධාව ඇති කරන්න ඕනේ. බුදුදහම පිළිබඳ විශ්වාසයක් ඇති කරන්න ඕනේ. අම්මයි තාත්තයි අපායක් නැහැ. නැමෙත ඉපදීමක් නැහැ. එහෙම හිතාගෙන ඉන්නව නම් පුතාගේ දුවගේ යුතුයකම තමයි නෑ අම්මේ අපාය තියෙනවා. දිවි ලෝකේ තියෙනවා අම්මේ. මනුස්ස ලෝකේ අප උපදින්න ඕනේ. එහෙනම් පින් කරන්න ඕනේ. මේ කරුණු කාරණා ගැන අම්මට තාත්තට කියලා දෙන එක බුදුරජාණන් වහන්සේ පළමු කාරණා විදිහට කියලා දෙනවා. දේශනා කරනවා. මෙන්න මේ යුතුයකම් පහ දරුවෙක්ගේ අතින් අනිවාර්යෙන් විය යුතුයි. බෙහෙත් දෙන වෙලාවට බෙහෙත් පෙත දීලා නාවලා කවල පොලා මේක ප්‍රමාණවත් නැහැ. ප්‍රමාණවත් නැහැ. ඒවා ලෞකික දේවල් විතරයි. අපට ඇහැට පේන දේවල් විතරයි. හැබැයි අම්මගේ තාත්තගේ සිතුවිලි, අම්මගේ තාත්තගේ හදවත දකින්න පුතුකුටයි දුවකුටයි පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. එහෙනම් හදවත දකින්න බැරි ඔබ අම්මගේ තාත්තගේ හදවත පිරිසුදු කිරීමේ කර්තව්‍ය කරන්න ඕනේ. මොකද්ද හදවත පිරිසුදු කරන්නේ? සද්ධාව ඇති කරන්න ඕනේ. අම්මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා අපායක් තියෙනවා කියලා. ඕවා මේක ඇත්ත. පිස්සුද බං ඔය කියන කතාව බොරු. අම්මා කියන්න දෙන්න බෑ අම්මට එහෙම. වයසට යනකොට සමහර අම්මලා තාත්තලා හරි මුරණ්ඩුයි. එහෙමනේ. හරි මුරණ්ඩුයි කියන දෙයක් අහන්නේ නැහැ. එහෙම කියලා අපිට අතාරින්න පුළුවන්ද? බෑ. මේ මගේ අම්මා. සමහර අය උපන් දින පාටි දානවා,
මුළු ගමටම කියලා. හැබැයි ඉපදෙනකොට බඩවැල කඩාගෙනකොට වේදනාව විඳපු අම්මා වැඩිහිටි නිවාසේ. එදා උපන්දිනේ කාගේද? එළව ගිහිල්ලා මෙලව ආපු අම්මගේ තමයි උපන්දිනේ. හැබැයි S2 ඇරියේ මම. අම්මා S2 අරින්න මට අවස්ථාවක් දුන්නේ නැත්තම් මං උපන්දින සමරනවද? නැහැ. කවුද හිතන්නේ? මේ දරුවෝ මල්ලොන්ට කියන්න ඕන කාලේ දැන් ඇවිත්. උපන්දින පාටි දානවා, වැඩිහිටි නිවාසෙට එක්ක යනවා, ඒත් එක්කම ළමා නිවාසවලට එක්ක යනවා. ඒවා අපිට ෆොටෝ එකකට විතරක් සීමා වෙන අවස්ථාවන් විතරයි පින්වතුනි. උපන්දින පාටි දානවා වැඩිහිටි නිවාසෙට ඇවිල්ලා. හැබැයි අම්මට සාත්තට ඇඳුමක් අරන් දෙන්නේ නැහැ. කිරුට පෙරාගෙන අම්මා ඉන්නවා. කල්පනා කරලා බලන්න මේක ඇත්තද නැද්ද කියලා. බුදුන් ගෙදර වැඩ සිටි බුදුන්ට මල් පහන් පූජා කළ යුතුයි. ජීවමාන බුදුන් මේ ඉන්නවා. බුදුරජාණන් වහන්සේ අම්මව සමාන කරේ කාටද? බ්‍රහ්මයට. බ්‍රහ්මා මාතා පිතු. බ්‍රහ්මයෙක් විදිහට අම්මා සලකන්න ඕනේ. ගෙදර බුදුන් අම්මා. ගෙදර බුදුන් අම්මා කියලා මෙතන ඉන්න අම්මලා තාත්තලාගේ දරුවෝ මල්ලෝ සහ අදාළ කරන වටපිටාවේ ඉන්න පිරිසිතුව නම් මෙතනම වැඩිහිටි වාසේ කවුරුත් නැහැ. එහෙම නේ අම්මේ? නේ? ඒක තමයි දෙපැත්තක් තියෙන කාරණාවල. සලකුම් ගන්න පින් කළ නැහැ අපි. ඒ නිසා අපිට යන්න තැනක් නැහැ. සලකන්න දරුවෝ පින් කළා නැහැ. ඒ නිසා මේ දෙපැත්ත හරි කාසියක දෙපැත්තක් වගේ. එක පැත්තක් ගැන හිතන්න එපා. හැම වෙලාවෙම දක්ෂ වෙන්න. මට මේක ලැබිලා නැත්තේ පෙර කරපු අකුසලයක් නිසා. මේ දරුවෝන්ට කුසලයක් නැහැ අම්මට සලකන්න. අම්මට කුසලයක් නැහැ දරුවන්ගෙන් සැලකිලි ගන්න. ඒ නිසා එක පැත්තක් ගැන හිතලා අම්මලා තාත්තලා කවදාවත් ක්‍රෝධය වර්ධනය කරන්න එපා. වෛරය වපුරන්න එපා. පුත්තුන්ට දූට දෙස් තියන්න යන්න එපා. ඒක පුරුද්දක් වෙලා ගිහිල්ලා අවසානයේදී මොකද්ද වෙන්නේ? සතෙක් සිව්පාවෙක් එහෙම නැත්තම් අපායකට වැටිලා කල්ප ගානක් දුක් විඳින්න ඕනේ. පල්ලමු නරකය එහෙම නැත්තම් නරකාදී සංජීව නරකය. ගිහිපු ගමම්ම යම රාජ්‍යරුව ප්‍රශ්න පහක් අහලා යම රාජ්‍යරුව ඉස්සල්ලාම ඇති කරන යවන්නේ සංජීව කියන නරකාදියට. සංජීව නරකාදී එක දවසක් මනුස්ස ලෝකේ අවුරුදු ලක්ෂ 9ක් ඒ වගේ අවුරුදු 500ක් සංජීව කියන නරකාදී ඉන්න ඕනේ. සංජීව කියලා කියන්නේ යම පල්ලෝ කෑලි වලට අතපය ඉස්මස්ලේ සියල්ල වෙන් කරනවා. මහ විශාල කඩු වලින් වෙන් කරද්දී අපේ කර්ම ඉවරනකම් ඒව ආපහු ලීලාල වැඩෙනවා. දලුලාල වැඩෙනවා. අපේ ඔළුව අතපය සියල්ල කැපෙනවා. ඇඟවල උඩින් ලুকু කරත්ත යනවා. විශාල ගිනියම් වෙච්ච කරත්ත යනවා. මේව විශ්වාස කරන්න අද සමාජයේ මිනිස්සු කැමති නැහැ. මේව විශ්වාස නොකරන තැන තමයි අපායේ දොරටු විවෘත කරන්නේ. ඒ නිසා අම්මා අපාය යනවට කැමතිද? තාත්තා අපාය යනවට කැමතිද? කැමති නැත්තම් අර කරුණු පහ ගැන අපි සාකච්ඡාවට ගත යුතුමයි. ඒ නිසා දරුවන්ට සීලය ඇති කරන්න, දරුවන්ට සීලය ඇති කරපු නැති තැනම මොකද වෙන්නේ? අම්මලා තාත්තලාට උපටන් කිරීම දරුවෝ විහිළුවකට ගන්නවා. සද්ධාව ඇති කිරීම පළමු කාරණාව. අම්මලා තාත්තලාට හිතේ සද්ධාව ඇති කරේ නැත්තම් ඒ කරුණු පහ ඉටු කරේ නැති නිසා තමයි අම්මේ තාත්තේ අද මේ වගේ තැනක මේ වගේ බණක් අහන්න මට බණ කියන්න අම්මලාට ධර්ම දේශනා කරන්න අවස්ථාවක් උදා වෙලා තියෙන්නේ. ඒක මගේ වාසනාව නෙමෙයි මගේ අවසනාව. කාත් කවුරුවක්වත් නැති මේ නිලධාරී මණ්ඩලේ නැත්තම් කිසිම කෙනෙක් නැති බෙහෙත් පෙත්තක් ගන්න නැති පහුගිය දවසක මම මෙහාට වැඩපු වෙලාවේ මට වැඳපු අම්මා දවස් දෙකකින් කාමරය ඇතුලේ අවසන් හුස්ම හෙළුවා. එහෙම නෑ අම්මේ. එතකොට කවුද ධර්මය ගැන කියලා දෙන්නේ ඉන්නේ? සද්ධාව ඇති කරන්නේ කවුද? කොයිතරම් අකුසල කර්මයක්ද මේ අපි කරගෙන තියෙන ජීවිතේ? බණ ඩිංගක් අහන්න අවස්ථාවක් නැත්තේ මොනතරම් කර්මයක් නිසාද? බණ පදයක් අහන්න අපි මේ සසර තුල විශාල පින්කමක් කරලා තියෙනවා. විශාල පින්කම් කරලා තියෙන නිසා තමයි අද දවසේදී මේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ දර්ශනය තුල මේ බණ පදය අහන්නේ. මේ හැම දෙයක්ම වෙන්නේ කුසල් අකුසල් මත, කර්මයේ මත. අම්මා
අපේ ආච්චිගේ කොණ්ඩේ එක එක කළු ගහක් නැහැ. සුදුම සුදුයි. අම්මා ආච්චිලට වඩා බාලයි අවුරුදු 80 ගානකදී ආච්චිව නැති වුණේ. හැබැයි මේ අම්මා කොයිතරම් පින් කන්දරාවක් කරගත්තු අම්මා කෙනෙක්ද කියන එක පේනවා. අවුරුදු 86ක් කියලා කියන්නේ බුදුහාමුදුරන්ට වැඩි කාලයක් ජීවත් වෙච්ච අම්මා කෙනෙක්. අවුරුදු 80යි උන්වහන්සේ ජීවත් වුණේ. බක්කුල මහරහතන් වහන්සේ අවුරුදු 160ක් ආයු වළඳුවා. එක කිඹුහුමක් ගිහිලා නැහැ බක්කුල මහරහතන් වහන්සේට. එක බෙහෙත් පෙත්තක් බීලා නැහැ. ඒක ඔළුවේ තප්පරයකට ඔළුවේම ආරෝග්‍ය දිලා නැහැ උන්වහන්සේට. ලෙඩක් හැදෙන්න කොහොමද කියලා උන්වහන්සේ දැනන් හිටියේ නැහැ. බක්කුල මහරහතන් වහන්සේ අවුරුදු 160ක් ආයු වළඳුවා. පළමු කාරණා මොකද්ද? සද්ධාව ඇති කිරීම. දෙවෙනි කාරණාව විදිහට අපිට ගන්න පුළුවන් වෙන්නේ මොකද්ද පින්වතුනි? දෙමාපියන්ට සීලවන්ත බව ඇති කිරීම. පළමු කාරණාව සද්ධාව, දෙවන කාරණාව තමයි සීලවන්ත බව ඇති කිරීම. සද්ධාව තියෙන තැන සීලවන්ත බව ඉබේම උපදිනවා. ශ්‍රද්ධාවක් නැත්තම් හිතේ විශ්වාසයක් නැත්තම් ශ්‍රද්ධාවක් ඇති වෙන්න ඇතුලේ නැත්තම් සීලවන්ත බවක් ඇති වෙන්නේ නැහැ. පින පවගෙන විශ්වාසයක් නැත්තම් සීල රකින්න පුළුවන්ද? බෑ. ඒ නිසා එකෙන් පටන් ගන්න අද ගෙදර ගිහිල්ලා අම්මලා තාත්තලා ඉන්නවනම් අම්මේ මෙන්න මෙහෙමයි මේ කාරණා. අම්මේ සීලවන්ත වෙන්න ඕනේ. සීලවන්ත කෙනෙක්ගේ තේරම පොයට ගිහිල්ලා සිල් සමාදන් වෙන එක නෙමෙයි. දෙහැමි සිතුවිලි. අද බලන්න සමාජයේ කොයිතරම් අම්මලා තාත්තලා මෙතනත් ඉන්නවා. පුංචි දෙයකට තරහ ගිහලා බයිනෝ. කෝපෙන් ගහනවා. බෙහෙත් එක පෙව්වත් කෝපෙන් ගහනවා. නැද්ද? ඊ සීලවන්ත බව තියෙනද එතන? තීරුම් අරගන්න ඕන. අනේ අම්මේ ඔතන දැන් ඔය වැඩේ කරන්න එපා එන්න මෙහාට. අනේ මේ ඵලයන් යන්න ඔබ දන්නවද මේවා? ඔහම කියන්නේ නැද්ද? සීලවන්ත නම් ඔයගේ සිතුවිලි එනවද? ඔයගේ කටට එනවද වචන? ඉන්නේ නැහැ. අම්මලා තාත්තලා හොඳට බුද්ධිය කල්පනා කරන්න ඕනේ. ප්‍රඥාව දියුණු කර ගන්න ඕනේ. ඒ ප්‍රඥාව දියුණු කරන්නේ අපි වයසට යනකොට අම්මේ තාත්තේ අපේ මොලේ තියෙන ඇඟේ තියෙන සෛල මැරෙනවා. සෛල මැරුණාට පස්සේ අපිට මේ දේවල් ගැන කල්පනා කරන්න නැවත වතාවක් බෑ. ඒ නිසා පින් කිරීම හැම තප්පරෙම කරන්න ඕනේ. කුසල් වැඩිම හැම තප්පරෙම කරන්න ඕනේ. එහෙම නැත්නම් කුසල් වැඩි වෙන්නේ නැත්නම් අපේ ජීවිතේ හරි භයානකයි. නේද අම්මේ? නේද තාත්තේ? තුන්වෙනි කාරණාව විදිහට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා සූතබ්බව. ඒකට මොකද්ද කාරණාව කියන්නේ? දහම් දැනුම ලබා දෙනවා එක. අම්මේ මේ බලන්න හොඳ පොතක් තියෙනවා. කියවන්න මේක. අම්මේ බණපදයක් අහන මෙන්න රේඩියෝ එක තියෙනවා. කොහෙද රේඩියෝ තියෙන්නේ නේද? ටීවී එකේ බණක් යනකොට අහනකොට ටිල් නාට්‍ය දානවා. අම්මගේ බණ ඉවරයි. නැද්ද එහෙම? මුළු දවසේම ටිල් නාට්‍ය දානවා අම්මට බණක් අහන්න හම් වෙන්නේ නැහැ. දරුවන්ගේ වැඩ. බණ කියන තැන ධර්ම දේශනාව කියන තැන ගෙදර අරහා. ධර්ම දේශනාව ඇහෙනකොට තව කොච්චරද කියනවනම් ඔළුවේ කැරකෙවිලා හැදෙනවා. සමහරුන්ට. මේ දරුවන්ට අපෝ මොන කරච්චලයක්ද අහල පහල පිරිත් දානවා නම් මේ කාලේ හොඳටම දන්නවා මේ වස්වසන කාලේ හැම පන්සලකම පිරිත් දේශනා උදේ හවස යනවා කන් දෙක ඇබ දෙකක් ගහගෙන යන්නේ පන්සල කාලේ පව හිතන්න පින්වතුනි මේ ආපු සසරේ නැවතිල්ලක් නැහැ නවතින්න බෑ ආපු කාලේ කොච්චරද කියනවනම් බ්‍රාහ්මණයෙක් අහනවා භාග්‍යවතුන් වහන්සේ අපි කොච්චර ඉපදිනා තියෙනවද? ගංගා නම් නදිය වටේ තියෙන ගංග තමයි ඉන්දියාවේ තියෙන හැතැම්ම 300 ගාණක් ගලා බසින දිගම ගංගාව. බුදුරජාණන් වහන්සේ කියනවා ගංගා නම් ගඟ දෙපැත්තේ තියෙන වැලි කැට ටික ගණන් කරන්න පුළුවන්ද? බ්‍රාහ්මණකින් අනේ ඒක කොහොමද මේ භාගතුන් වහන්සේ කරන්නේ? වැලි ටික ගණන් කරන්න බෑ. එහෙමද? අන්න එහෙනම් මේ වැලි කැට ගන්නටත් වඩා ඔබ උප්පත්තිය ලබන. හිතා ගන්නකො. අම්මගෙන් බීපු කිරි ටික මේ දරුවෝ ඔබ හැමදෙනාම මහා මුහුදේ වතුරට වඩා වැඩි. මේ සසරේ.
අම්මගෙන් බිප්පු කිරි ප්‍රමාණය එකතු කරොත්. අම්මා මැරිලා අඬපු කඳුළු ප්‍රමාණය එකතු කරොත් මේ සසර පුරාවටම වැඩි මහ මුහුදේ වතුරට වඩා. අපි සත්තු බල්ල පූසෝ එළුව වෙලා හරක් වෙලා අපේ බෙල්ල කැපිලා ගිහපු ලේ ටික එකතු කරොත් සාගරයේ වතුරට වඩා වැඩි. එහෙනම් මේ දුවන සසරේ ගිනි දැල්ල උඩින් දුවන මේ සසරේ එක නවතුම් පළක් විතරයි මේ වෙලාව මේ සසර. මේ එක නැවතුම් පළක්. මේක ගණන් ගන්නවක්වත් බැරි තැනක්. එහෙනම් මනුස්සාත්මයක් ලබන එක කන කැස් බෑවා විය සිදුරෙන් එළිය බලනවා වගේ අහස බලනවා වගේ වැඩක්. ඒක කවදාවත් වෙන්නේ නැහැ. මොන හරි පිවුරුවේ කරපු පිනකට මේ මනුස්සාත්මය ලැබුණා. මනුස්සාත්මය ලැබිලා කරන්නේ කෙනිහිල්මයි. කරන්නේ ඊර්ෂ්‍යාව වැඩමයි. කරන්නේ නැවතත් ආත්මයක් නැහැ කියලා බලාගෙනමයි. උදාහරණ බලන්න අංග විකල මිනිස්සු කොච්චර ඉන්නවද? හරි අත්පය නැති මිනිස්සු කොච්චර ඉන්නවද? සිහි කල්පනාව නැති මිනිස්සු කොච්චර ඉන්නවද? වැඩක් තියනවද ආත්මය ලැබලා? මනුස්සෙක්. හැබැයි Tamanට තනියෙන් වැඩක් කරගන්න බෑ. අතපය හතර රූප සුන්දරියක් වගේ ඉපදෙන්නේ ඇයි? පින්කම් කරලා. අතපය අංග හතර සියල්ල හොඳට ඉපදෙන්නේ ඇයි? පෙර සසරේ කරපු කුසල්. අම්මන තාත්තලා සලකලා. අම්මන තාත්තලා අවශ්‍ය කරන යුතුයකම් ටික ඉටු කරලා. පන්සලට ගිහිල්ලා බුදුරජාන් වහන්සේට මල් වට්ටිය පූජා කළා මෙන්න බුදුහාමුදුරනේ මල් කියලා ආපු මිනිස්සු නෙමෙයි. ගෙදරම අම්මයි තාත්තයි ඉඳිද්දී අවසාන හුස්ම යනකම් අම්මටයි තාත්තටයි කරපුගේ ප්‍රතිඵල දැන් මේ අම්මලා තාත්තලා වැඩිහිටි නිවාසෙට දාපු යන්න පාර කියපු මිනිස්සු සුගතිය උපදිනවද? කවදාවත් නැහැ. කවදාවත් උපදින්නේ නැහැ. මේ අම්මලා තාත්තලා හූල්ලා මෙතන ඉන්නේ. තමන්ගේ ලෝකවල ජීවත් වෙනවා. අනේ මගේ දරුවෝ, අනේ මගේ ළමයි මට කරේ නැහැ. මම කසාද බැන්දේ නැහැ. මගේ සහෝදරයෝ මන් දිහා බැලුවේ නැහැ. දීපලසෝ ගන්න උත්සාහ කරපු මිනිස්සු, තාදන පීඩනයට කරපු මිනිස්සු, මේ අය තලාපෙලාපු මිනිස්සු උපදිනවද? උපදින්නේ නැහැ. මේ මුළු ලෝකෙම ඉන්න සත්වයෝ ගලන් බලන්න කොච්චරද කියලා. තිරිසන් අපාය. අසුර අපාය කොහෙද තියෙන්නේ? අසුර අපාය තියෙන්නේ මුහුද ආශ්‍රිත කරගෙන ජීවත් වෙන ඇහැට නොපෙනෙන සත්තු. මේ මුළු ලංකාවට වඩා ලොකු විශාල සත්තු ඉන්නවා මුහුදේ. දැකලා තියෙනවද? දකින්න බෑ. ප්‍රඥාව දිනු කරන්න බුදු කෙනෙකුට රහතන් වහන්සේ නමකටයි පමණයි දකින්න පුළුවන්. අපි දකින්නේ නැහැ. අසුර අපාය කියන්නේ ඒ මුහුද ආශ්‍රය කරගෙන ජීවත් වෙන නර වලක්. අපිට යන්න ඕන තරම් තන් තියෙනවා. දිවි ලෝක තියෙන්නේ 6යි. දිවි ලෝක 6යි. අපායව අටමහා නිරය. අටමහා නිරයට එක නිරයකට තියෙනවා අපායකට තියෙනවා ඔසුපත් නිර 16ක්. පව්කාරය කොයිතරම්ද කියලා හිතා ගන්නකො. එතකොට 136ක් තියෙනවා පොළොවේ යටම තියෙන ලෝදිය යන ලෝදිය තැම්බි තැම්බි ඉන්න 136ක් නරකදි තියෙනවා. සරියුත් මහ රහතන් වහන්සේ දවසක් දා මහ විශාල ඇලක් ගලාගෙන යනවා. ඇලක් ගලාගෙන ගිහිල්ලා ඒ ඇලේ උඩින් එනවා උඩට වතුර විහිදිනවා. ඕ වතුර විදිනකොට ඒ වතුර විදින තැන හරියම උණුසුම්. ගින්දර පිච්චෙන ඔය වතුර. හාමුදුරුවෝ ටික ඒ කියන්නේ ධානය නොලබපු සාමණේර හාමුදුරුවෝ ටික මේ මාර වැඩි නේද? මේක මේ උණු වතුරනේ. උණු වතුර කනකින් තමයි මේක එන්නේ කිය එක එක අර්ථකථන සපයනවා මේ වතුර ටිකට. වතුර ටික අර්ථකථන සපයනකොට සරියුත් හාමුදුරුවෝ කියනවා නෑ පුංචි මේ පොඩි නම මේක එන්නේ හිමාලය වනයේ තියෙන සීතල පොකුණකින් තමයි මේක පටන් ගන්නෙ මේ වතුර පහර. මෙච්චර බොරු කියනවද මේ මුගලන් හාමුදුරුවෝ? මෙච්චර මේ හැට පේන තරම් රස්නින් තියෙන ගිනියම් වෙන වතුර සීතලෙන් පටන් ගන්නෙ කොහොමද කියලා දැන් මුගලන් හාමුදුරුවන්ට හිතින් බහින්න. හිතින් බැල ওই කතාව ගියා බුදුහාමුදුරුවෝ ගාවට. බුදුහාමුදුරුවෝ ගාවට ගියාම ওই නඩුව බුදුහාමුදුරුවෝ සරියුත් හාමුදුරුවෝ සේරම කට්ටිය ගෙන්නවලා ඉඳලා අහනවා. ඇත්තද මේ කතාව? ඔව් මම කිව්වා තමයි කියලා කිව්වා. මේ එතකොට බුදුහාමුදුරුවෝ කියනවා ස්වාමීනි කතාව ඇත්ත මේක පටන් ගන්නෙ මේ දියවුල් පැත පටන් ගන්නෙ හිමාලය පර්වතයේ තියෙන සීතල පොකුණකින්.
ඕක ටිකක් දුර ඇවිල්ලා පොළොවේ යටට යනවා. පොළොවේ යටට ගිහිල්ලා විශාල නරකාදි දෙකක මැද්දෙන් ගලාගෙන ඇවිල්ලා තමයි ඔතනින් එළියට එන්නේ කියලා. හිතා ගන්න පුළුවන්ද? විශාල මිරේවල් දෙකක් පාස් කරගෙන තමයි වතුර ටික එන්නේ පොළොවෙන් උඩට. අන්නේ මිරේ තියෙන රස්නේ තමයි ගිනියම් වෙලා උඩට එන්නේ. මේවා කොහොමද අපි බොරු කියලා විශ්වාස කරන්නේ? කොහොමද අපි මේ ප්‍රතික්ෂේප කරන්නේ? ඔබ ජීවත් වෙන්නේ නටන ලෝදිය වගේ පැහෙන මුට්ටියක් උඩ. ඇයි එහෙම කියන්නේ? ඔබට නිරේ දොර හරි විවෘතයි. අපායේ දොර හරි විවෘතයි. දිවි ලෝකේ දොර හරි විවෘතයි. දිවි ලෝකෙට යන්න හරි අමාරු දෙයක් නෙමෙයි. මොකද්ද කරන්න ඕනි? කාටවත් අංචි අටවන්න. පොලියට සල්ලි දීලා හූරගෙන කන්න. සතුම් මරන්න. එපා කියපු පස්පව් වලින් වැළකෙන්න. අනේ ඔබ අර දුටු ගැමුණු රජුරෝ එක්කගෙන යන්න අශ්ව රථ දිව්‍ය රථ හයක් ඇවිල්ලා කතා කරා එන්න දුටු ගැමුණු රජතුමනි අපේ දිවි ලෝකෙට එන්න කියලා දිව්‍ය රථ හයම බලාගෙන ඉන්නවා පොරකකා එක්ක යන්න මේ දුටු ගැමුණු රජුරෝ මොනව කරලද? සීලවන්ත බව රැකපු නිසා. උන්වහන්සේගේ රජුරුවන්ගේ සීලය තිබ්බ නැත්නම් හැදෙනවද මේ රුවන්වැලි මහා සෑය? විශ්වාසයක් තිබ්බේ නැත්තම්. දුටු ගැමුණු රජුරෝ කවදාවත් බුදුන් දැකලා නැහැ. අපි දැක්කද බුදුන්? නැහැ. ඒ විශ්වාසය සම්මා දිට්ඨිය යහපත් දැකීම මිත්‍යා දෘෂ්ටිකයෝ තමයි මේ රට පුරාම ඉන්නේ. ඒ කියන්නේ විශ්වාස කරන්නේ නැහැ අපාය තියෙනවා, දිවි ලෝකෙ තියෙනවා කිසිම දෙයක් මේ මොනවද මේවට කියන්නේ අපි මේ බය වෙන්නේ හොල්මන් ඒව මේව නම් අපි ගණන් ගන්නෙත් නැති තරම්. හොල්මන් මේව බුදුරජාණන් වහන්සේගේ දේශනාවල නැහැ. පෙරේත ලෝක තියෙනවා. ඕ විශ්වාස කරන්නේ නැත්තේ මිත්‍යා දෘෂ්ටිකයෝ. මිත්‍යා දෘෂ්ටියෙන් ඉන්නවා කියලා කියන්නේ මොකද්ද? අපාය දොරට තට්ටු කරන්නේ මෙහෙම ගිහින්. ටොක් 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 ගාලා මං ආවා අපායට. තට්ටු කරන්න බලන් ඉන්න. තේරෙනවද? ඒ කිසි දෙයක් නැහැ. අම්මටයි තාත්තගේ ආශිර්වාදය. අනේ පුතේ ඔබ බුදු වෙයන් අම්මා කෙනෙක් කියනවද? මට මතකයි පැවිදි වුණේ ඊයේ දවසේ වෙනකොට හරියට මාස 2යි මම පැවිදි වෙලා. පැවිදි වෙලා හරියට මාස 2යි මම ඉගෙනගත්තු දේ තුල මගේ ශ්‍රද්ධාව වර්ධනය කරගෙන මගේ ධර්ම දැනුම වර්ධනය කරගෙන මම පෙර කරපු සසරේ කරපු කුසලයක් මේ කිහිප දෙනෙකුට හරි ධර්මයේ දේශනා කරන්න පුළුවන් වීම ගැන මම පැවිදි වෙනවා කියලා කිව්වහම අම්මා කිව්වේ මොකද්ද? අනේ පුතේ එපා. ඒ අම්මගේ සිතවිල්ල සීලවන්ත සිතවිල්ලක් නෙමෙයි. කල්පනා කරලා අම්මා කතා කරලා දෙවිනි ටෙලිෆෝන් කෝල් එකේදී අම්මා කිව්වේ පුතේ නිවන් දැකපන් කියලා. තේරුණාද? අපි අම්මා කෙනෙක්ගේ හරි තාත්තා කෙනෙක්ගේ හරි සීලවන්ත බව ඇති කරන්න ඕනේ ඉදිරින්න දරුවෝ. අදටත් මම අම්මගේ සිතුවිලි වෙනස් කරේ නැත්තම් අම්මා මගේ ජීවිතේ මාරයෙක් බවට පත් වෙනවා. කවුද මාරයෙක් කියලා කියන්නේ? අකුල් හෙලන අය. අම්මා කර චෝයිතරම් පවක් කරගන්නවද? පැවිදි වෙන කෙනෙක්ට පාර කපලා. ඒක මේ සසරේ කරගන්න විශාල පාප කර්මයක්. දෙවෙනි ටෙලිෆෝන් කෝල් එකේදී අම්මා කිව්වේ පුතේ නිවන් දැකපන්. ඒ කවුද ඒ සිතුවිලි ඇති කරේ? මට පුළුවන් වුණා අම්මව එතෙන්ට අරගෙන ඉන්න. ඒක තමයි බුදුරජාණන් වහන්සේ කරුණ පහක් ගැන දේශනාවල සඳහන් කරන්නේ. හතරවෙනි කාරණා වෙලාව නැති නිසා අපි මේ කාරණා පහ ගැන සාකච්ඡා කරලා ධර්ම දේශනාව නිමවටපත් කරමු. ත්‍යාගශීලී බව. ත්‍යාගශීලී බව තමයි හතරවෙනි කාරණාව. පරිත්‍යාගය. කුහක වෙන්න බෑ. තමන්ගේ දේවල් විතරක් රැස් කර ගැනීම බෑ. දරුවන්ට බෙදන්නේ නැහැ. උඹට දෙන්නේ නැහැ මේ ඉඩම. ලොකු කොල්ලට මන් දෙන්නේ. පරිත්‍යාගයක් තියෙනවා. නේ?
බෑ. අපි ඇහලා තියෙනවා වෙරළු ගෙඩියත් හතකට කපලා කෑවලු නේ. ඈ ඔහොම කතාවක් තියෙනවා මගේ ජීවිත සම්බන්ධයි මේක සෑහෙන්න. ඉඩමක් තිබුණා. ওই ඉඩම මගේ අම්මා නෙමෙයි වෙන අම්මා කෙනෙක්. මගේ මම හොඳින්ම දන්නේ පවුලක්. එක දරුවෙකුට ඉඩමක් දුන්නා. ඉඩමක් දීලා ඔය අම්මගේ කටින් කියවුණා එක දවසක අර ඉඩම් කෑල්ල කවදක හරි මම උඹේ පුතාට ලියනවා කියලා අම්මා දවසක් කිව්වා. ඕක ඔය වැඩිමල් පුතා හිතේ තියන් හිටියා. හැබැයි වැඩිමල් පුතාට කරන්න ඕන යුතුයකම් ටික කරා. එතකොට නංගිගේ වැඩිමල් පුතාට ඉන්නේ එක ළමයයි. එතකොට එයාගේ නංගිට දරුවෝ 3 දෙනෙක් ඉන්නවා. දරුවෝ 3 දෙනෙකුට ඉන්න නිසා ටිකක් අඩුපාඩුකම් දැනුණා. දරුවෝ 3 දෙනෙක්. ඒතර අම්මා කල්පනා කරා පස්සේ ලොකු පුතාට මොකක් හරි කරගන්න පුළුවන් එක දරුවා ඉන්නේ. ඒ නිසා එයාට දෙනවට වඩා මේ ඊඩම නංගිගේ දරුවට ලියනවා කියලා. දරුවෝ 3 දෙනෙක් එක දරුවෙකුට ලිව්වා. ඒ ඉතුරු ඉඩම් කෑල්ල. ලිව්වට පස්සේ ඕක ආරංචි වුණාර වැඩිමහල් මේ කියන්නේ ලොකු පුතාට. ආරංචි වෙලා හිතට ලොකු සංවේගයක් ඇති වෙන කාරණාවක්. මම හරීම සමීප පවුලක්. මම කවදක හරි ගිහි ජීවිතය තුලත් මම ප්‍රාර්ථනා කරන් හිටියා මේ කතාව මට සමාජගත කරලා මනුස්සයන්ගේ සිතුවිලි වෙනස් කරන්න පුළුවන් කියලා පළමු වතාවට තමයි මේ කාරණා මම මේ කියන්නේ. මතක් වෙච්ච නිසා අම්මලා තාත්තලා ගැන කතා කරන්න ඕන නිසා. ඒ අම්ම හරි ශ්‍රද්ධාවන්තයි සීලවන්ත අම්ම කෙනෙක් ගියා දවසක් සිල් සමාදන් වෙන්න. එතකොට සිල් සමාදන් වෙලා ගෙදර එනකොට ලොකු පුතා මොකද්ද කරේ? තරහින් පුපුර වෙන පුරුහරප පරුෂ වචන කියලා සීරම් බැනලා මේ දවසක් දෙවෙන කතා වැඩක්. ගෙදර මේන් ස්විච් එක ඕෆ් කරා. ගෙදර මේන් ස්විච් එක ඕෆ් කරා. අම්මා එන්නේ 6ට 4 ගෙදරට. මේන් ස්විච් එක ඕෆ් කරා. මේන් ස්විච් එක ඕෆ් කළා කාමරයක් අස්සේ හංගිලා ඉඳලා අම්මගේ බෙල්ල මිරිකුවා. අම්මා උස්සලා ගැහුවා පොළවේ. අර අහිංසක අම්මා සිල් රෙද්ද පිටි. ගහනකොට ඒකේ උපාය කාගේද? ඒ ලොකු පුතාගේ නෝනගේ. අර දරුවා අවුරුදු 8ක් 9ක් විතර ඇති. ওই දරුවා කිසි දෙයක් තේරෙන්නේ නැහැ. මුළු පවුල පිටින්ම ඇවිල්ලා කරපු කාරණාවක්. ওই දරුවා දකින්නවා ආච්චිවර සාලේ මැද්දෑවි වැටලා ඉන්නවා. ආච්චි මැරුණෝ ගාල දරුවා විලාප දෙන්න ගත්තා. ඒ දරුවට ආච්චි අම්මා ආදරේ නිසා. තේරෙනවද? එතකොට ලොකු පුතා කලබල වෙලා අම්මව දාලා ගියා. මැරුණොද නැද්ද මොකද්ද කුණේ කියලා බැලුවේ නෑ. පැනලා ගියා කලුවරේම. අම්මා කවුරුත් නෑ මුළු රෑ පුරාම අර සාලෙ මැද්දේ වැටලි හිටියා. එලි වෙලාකොට දුව ආවා අම්මට කෑම අරගෙන. එතකොට තමයි දන්නේ අම්මගේ කකුල බිඳිලා. හරිද? ඔන්න ඕක තමයි අපේ ජීවිතවල නිරන්තරයෙන් දකින්න පුළුවන් කාරණා. එතකොට ওই මිනිස්සයා ගිහිලා දිවි ලෝකේ උප්පත්ති ලැබනවද? ලැබනවද? නෑ. කල්ප ගානක් අපායේ පිනිපිනී ජීවත් වෙන මිනිස්සෙක්. දැන් වැරහිලා අවුරුදු 45ක 50ක වයසක ඉන්න මිනිස්සෙක් දැන් අවුරුදු 80ක විතර පෙනුමක් ගිහිල්ලා දිට්ඨ ධම්ම වේදනීය කරුණ. ලෙඩ වලින් පිරිච්ච මිනිස්සෙක් බවට පත් වෙලා. අර අම්මා කොයිතරම් සීලවන්තද කියනවනම් ඒ අම්මා තාමත් හොඳින් ජීවත් වෙනවා කිසිම කෙනෙක්ගේ උදව්පදව් නැතුව. ඕක තමයි අපේ ජීවිතේ අපි නිරන්තරයෙන් දකින්නේ. මේක අරගෙන මේ ඉඩම් කෑල්ල අරගෙන මොකටද අපි මොකක් බලාපොරොත්තුවක්ද? මේක දාලා යනවා. දැන් යන්නේ කොතෙන්ද? අම්මා පොළවේ ගහලා. ඉතින් එතන මොකද දකින්නේ? ප්‍රඥාව නැහැ. බුද්ධිය නැහැ. බුද්ධිය නැතිකම තමයි අපි තුල තියෙන්නේ. පස්වෙනි කාරණාව මේ කාරණා තුල පස්වෙනි එක තමයි බුද්ධිය ඇති කිරීම. ප්‍රඥාව දියුණු කිරීම. ප්‍රඥාව අම්මටයි තාත්තටයි ප්‍රඥාව දියුණු කරේ නැත්තම් මේ කියන කිසිම දෙයක් පිළිගන්නේ නැහැ. නේ? කිසිම දෙයක් පිළිගන්නේ නැහැ අම්මට බුද්ධිය නැත්තම්. අම්මා දරුවන්ට බැන යනවා. අර කරින් කාරණා හතරත් හරි අවසාන කාරණාවත් හරි. ඒ කාරණා ටික පෙළගස්සනකොට අවසාන කාරණා බුද්ධිය ප්‍රඥාව ඇති කිරීම. අපායක් නැහැ.
විශ්වාස කරනවා. බුද්ධිය නැත්තම් විශ්වාස කරන්නේ නැහැ. ඒ නිසා බුද්ධිමත් භාවය හරිය වැදගත්. ඒ නිසා මෙන්න මේ කාරණා දැන් රාත්‍රී 7යි 6:45 තමයි මාම කිව්වේ නතර කරන්න කියලා. තවද ඕනතරම් කරුණු කාරණා තියෙනවා මාපි උපට්ඨානය ගැන. ඉතින් මංගල කාරණාවක් ලෙස බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ පරාභව සූත්‍රය බලන්න. පරාභව සූත්‍රයේ තියෙන්නේ වසලයක් වෙන්න කාරණා අමනත අතර ඕටන් කරන්නේ නැති අය වසලය. දැන් අද කාලේ සමාජයේ වසලය කියලා බනින්නේ මොකටද? තීරමක් තියනවද? නෑ. වසලයෝයින් අපි හැම තැනම දකින්න වසලයෝ. මොකද පරාභව සූත්‍රයේදී කියන කාරණා ගැන අපි හරියට සාකච්ඡා කරලා බලනවා නම් අපි ඒව තීරුම් අරගන්නවා නම් අපි අපිටම තට්ටු කරලා බලන්න අපි වසලෝ නෙමෙයිද කියලා. වසලයෝ තමයි මේ අපි හැමෝම. වසලය කිව්වම මිනී මරා ගන්න වචනයක්. නැත්නම් මේ වසලයයි කියලා බැනපු ගමන් මොකද්ද වෙන්නේ? මිනිහන් මැරෙනවා. ඒ තරම් පහත් වචනයක්. වසලය. ඇත්ත. පහත් වචනයක් තමයි. මේ වචනේ පහත් වචනේ මොකද්ද? අපි දකින්නේ මෙන්න මේ පරාභව සූත්‍රයේ කියනවා අපි උරට කියලා තියෙනවා. අපි හැමෝම වසලයෝ. පරාභව සූත්‍රයේ දෙන කාරණා ටික අරන් බලන්න. හරි අපූර්ව සිංහල තේරුම් තියෙනවා. මංගල කරුණු ටික කියවන්න. එතකොට ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්. ඔබ හැමදෙනාම තමන්ගේ ගෙදර ඉන්න බුදුන් අමතක කරලා පන්සලේ ඉන්න බුදුන් හොයාගෙන යන්න එපා. ගෙදර බුදුන් කවුද? අම්මයි තාත්තයි. ඒ නිසා මේ 86 හැවිරිදි මේ ආදරණීය මාතාව බලා ගැනීම, මාතාවට අවශ්‍ය කරන වටන් කිරීම අම්මලා තාත්තලාට සැලකීමේ යුතුයකම දන්න දරුවන්ගේ යුතුයකමක් බවට පත් වෙනවා. ඒ නිසා අම්මා දරුවෝ කී දෙනෙක් වැදුවද? 6 දෙනෙක් වැදුවා. 6 දෙනාම සලකනවද? ඒ කාටියගේ දරුවෝ ඔක්කොම මුණුපුරෝ තේරෙම මට හැමදේම මේත් ගන්න අවුරුද්දට හැමදාම මාට ඇවි මේ සමහත් මහත්තයා අර මට සල්ලි තන්නවා උගේ අමුතුනේ මගේ මේ දරුවෝ බුදුන් දැක නිවන් දකින්න ඕන මගේ දරුවෝ මුණුපුරෝ ඔක්කොම ඒ දැනන් හරියට හොඳයි. ඔව් ඉතින් අමවාඩි ඒක තමයි සසරේ කරපු පින. දැන් මේ අම්මලා තාත්තලා සියල්ලම ගරගෙන අපි පින අනු වර්ගීකරණය කරෝතින් අම්මා පෙරමුණට යනවා. මොකද? ගෙදර ඉන්නේ. දරුමුණු පුරව සාත්සප්පායම් කරනවා. අපිට නෑ නේම. අපිට නෑ. මොකද අපි සසරේ මේක තීරුම් අරගන්න ලැජ්ජාවර කාරණාවක් නෙමෙයි. ලැජ්ජ වෙලා පින් කරගන්න බෑ. තේරුණාද අම්මේ? තාත්තේ ලැජ්ජාව කියන කාරණාව තුල අපිට බෑ. ලැජ්ජ තමයි දරුවෝ සලකන්නේ නැති වුනාම. ඒකේ අනිත් පැත්තෙන් කල්පනා කරලා බලන්න. ඇයි ලැජ්ජා වෙන්නේ? මම සසරේ පින් කළා නෑ. මම ලැජ්ජ වෙන්න ඕනේ. සමහර දරුවෝ ඉන්න මේ අම්මලා තාත්තලාගෙන් අහනකොට දරුවන්ගේ නමක්වත් කියන්නේ නෑ. දරුවන්ට ඒ තරම් ආදරේ. අනේ හිතින් දන්නවා මේ කරේ නෑ කියලා. අනේ පුතේ අපේ පුතා හොඳයි. මෙහෙම කරනවා මම මේ ගෙදර ඉන්න බැරි කමට මේ ආවේ. අම්මලා තාත්තලා තේරුම කියනවා එහෙම. ඒක තමයි මාතෘ සෙනෙහස. පීතෘ සෙනෙහස. අද අරගෙන බලන්න ළමයි 10 දෙනෙක් අරන් බලන්නකෝ. අම්මට වදින ගාතාව දන්නවද කියලා? තාත්තට වදින ගාතාව දන්නවද කියලා බලන්නකෝ. දන්නේ නැහැ. ඉතින් අපි කොහොමද මේ සසරේ ගොඩ යන්නේ? ගෙදර බුදුන් ඉන්නවා. පාන්සලේ බුදුන්ට මල් වට්ටි පූජා කරනවා. අනේ පින්වතුනි කවදාවත් ඒ දෙක අහසයි පොළොවයි වගේ. ගෙදර අම්මට උදේ හවස වඳින්න. මල් වට්ටියක් ඕනේ නැහැ. අම්මට කොණ්ඩේ පීරන්න, අම්මට තෙල් ටිකක් ගාන්න කොණ්ඩේ කොයිතරම් අම්ම සතුටු වෙනවද? එහෙම නැතුව අම්මා බලු කූඩුවේ දාලා අම්මා අන්තිම කාමරේ දාලා මදුරුවක කා නෙට් එකක් ගන්න නැතුව දුක් විඳිනවා. හැබැයි ලෝකෙට පරකාසේ ලෝකෙට පේන දරුවෝ ටිකක් සියලුම යාළු මල්ලෝ එකතු කරගෙන ගිහිල්ලා වැඩි නිවාසවල ඉන්න අම්මලා තාත්තලාගේ කොණ්ඩේ තෙල් ගන්න එක තේරුමක් නැහැ පින්වතුනි. දාන මාන දෙන එක තේරුමක් නැහැ. මේක තමයි සත්‍ය. මේකට මූණ දෙන්න. අපාය මහගෙදර මිනිසුන්ගේ බුදුහාමුදුරුවෝ කියනවා. අපාය මහගෙදර කියන්නේ අපි හැමෝම යනවා. බුදුහාමුදුරුවෝ මේ අවසාන වතාවට මම මේකත් මේ ධර්මදේශනාව ඉවර කරන්නම්. මේකෙන් සුගතියේ උපදින්නේ මේ මුළු පෘථිවිය තුලම ගත්තාම මේ මුළු ලෝකෙම තියෙන පස් ටිකයි සුගතියක උපදින්නේ
තම තමන්ගේ ඇඟිල්ලේ තියෙන මෙන්න මේ මාපට ඇඟිල්ලේ තියෙන නියපොත තරම් පිරිසක් විතරයි. මෙහෙම කළා මෙහෙම පොඩ්ඩක් අරගත්ත බුදුරාමුදුරුවෝ මේ පේනවද මහණෙනි මේ පස් ටික මෙන්න මෙච්චර ප්‍රමාණයක් ඉපදෙනවා සුගතියේ. ඊතුරු සියලුම පස් වල ප්‍රමාණය යන්නේ සතර මහා පායට. සතර මහා නිරයට යන්නේ. එහෙනම් අපි ඔය පස් ටික වෙන්න අමාරු නෑ. ගෙදර ඉන්නවා අම්මයි තාත්තයි අම්මගේ තාත්තගේ සතුට තරම් ලෝකෙ වෙන කිසිම සතුටක් නෑ. මම ගිහි ජීවිතය තුල මගින් වෙච්ච වැරදි මම මෙනෙහි කරනවා අම්මට. මම මෙනෙහි කර කර සමාවයි දෙනවා අම්මගේ. ඒ මං හිතින් සමාවයි දෙනවා. ගිහි ජීවිත උතර පු탁ජන මිනිස්සෙක් විදිහට මගෙන් ඕන තරම් අම්මට තාත්තට වැරදි වෙන්නේ නැති. මං ඔරෝපු අවස්ථාවල් ඕන තරම් ඇති අම්මට. ගස්සගෙන ගිහපු අවස්ථාන් ඕන තරම් ඇති අම්මට. ඒවා දොහොත් මුදුන් දීලා මම දැන් සමාවයි දෙනවා. මොකද මං ඒවා ආදීනව දන්න නිසා. එක දවසක් දුටු ගැමුණු රජුරුවන්ගේ පුතා බැන්දේ කවුද? සාලිය කුමාරයා කසාද බැන්දේ කවුද? අශෝකමාලා. පංච කාල්යාණින් අගතැන්පත් රූප සුන්දරියක්. ඒ තරම් සුන්දර කාන්තාවක් නැහැ. ඒ තරම් සුන්දර කාන්තාවක් නැහැ. ඉපදුනේ කොහේ ගිහිල්ලාද? සැඩොල් කුලේ ඉපදුනේ. මොකද්ද කාරණාව? දවසක්දා මල් පූජා කරන්න ගිහිල්ලා අම්මා කියනවා මල් ටික පූජා කරන්න කලින් මල් ආසනය සුද්ධ කරපන්. මල් ආසනය හොදපන් කියලා. අම්මා වතුර අරන් එනකොට මල් ආසනය හොදලා නැහැ. මල් ටික පීර කළා. එතකොට අම්මා කියනවා දුවට ඒ සැඩුලියේ උඹ මෙහෙම කරේ නැද්ද? මම නෙමෙයි සැඩුලි උඹයි අම්මේ කියලා කිව්වා. මම නෙමෙයි අම්මේ සැඩුලි උඹයි. ඉපදුනේ කොහෙද? සැඩොල් කුලේ. රූප සුන්දරී මල් පූජා කරා. පින් එකතු වුණා. හැබැයි ඉපදුනේ සැඩොල් කුලේක. මේ ලංකා ඉතිහාසයේ ගත්තාම අශෝක මාලා තරම් ලස්සන කාන්තාවක් ඉපදිලා නැහැ කියලා කියන්නේ. පංච කල්යාණින් අගතැන්පත් දරුවෝ 20ක් වැදුවත් ඒ පෙරුමේ වෙනසක් වෙන්නේ නැහැ. පංච කල්යාණියේ චවි කල්යාණියේ තියෙන රහස ඒකයි. හරියට විශාඛා මාතාව වගේ බුද්ධ ශාසනයේ අග්‍ර දායිකාව උපාසිකා විශාඛා මාතාව අවුරුදු 120ක් ආයු වැළඳුවා. තමන්ගේ දරුව ප්‍රමාණය 20ක්. ඒ 20ට හම් වෙච්ච තව දරුවක් ගත්තාම 130 දෙනෙකුට ආච්චියම කෙනෙක් වුණා. හැබැයි චවි කල්යාණය පංච කල්යාණයෙන් අගපැත් තන්පත් ඇය තමන්ගේ මුණුපුරු මිනිපුරියන්ටත් වඩා තරුණයි. ආච්චි කියන්න බෑ. අක්කා වගේ හිටි. ඒ පින් සසරේ කරගත්තු පින්. එහෙනම් පින්වතුනි අපි හැමෝම පැයකට ආසන්න කාලයක් ධර්ම දේශනාව සවන් දුන්නා. හැම දිනාටම විශේෂයෙන්ම මෙන්න අද දවසේදී මේ ධර්ම දේශනාව ඇතුළුව මේ වැඩිහිටි නිවාසීන් අම්මලා තාත්තලාට දානය පිළිගැනීමේ අරමුණක් තිබුණා. ඒ අරමුණ තමයි අසන්ත මහතා ඇතුළු පවුලේ හැමදෙනාම අද දවසේදී මෙහි මූලිකත්වය අරගෙන කටයුතු කරා. බොහොමත්ම පිං අසන්ත මහත්තයා. අසන්ත මහත්තයා කවුද? හොඳයි. බොහොමත්ම පිං. ඔය වගේම පිංකම් කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. අනිත් කාරණාව තමයි වෛසීලවතී ආදරණීය ආච්චි අම්මට දීර්ඝායු වේවා කියලා ප්‍රාර්ථනා කිරීමත් ඒ වගේම 86 වෙනි ජන්මදිනයේ යෙදෙන දිනක් දවසේදී ඒ වගේම වයසට පසු වෙන අම්මලා තාත්තලාගේ සුවදුක් බලන්නට ආපු එක විශාල පුණ්‍ය කර්මයක්. ඒ නිසා අම්මට දීර්ඝායු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. විරාජ් මදුෂ්ක කියන ආදරණීය සහෝදරයාට පින් අනුමෝදන් කරන්නටත් මේ අද දවසේදී මේ කාරණාව විදියට සැලසුම් කරලා තියෙනවා. ඉතින් මේ හැම දෙයක්ම එක්ක බලනකොට ඊටාත්ම යහපත් සිතුවිලි තමයි ජීවිතයේ තියාගෙන දෙලා තියෙන්නේ. මේ සීලවන්ත බව හැමදාම හැම මොහොතේකම ඇති කරගන්න ඕනේ. ඒ ඇති කරගන්න සීලවන්ත බව මුළු ජීවිතේ පුරාම සාර්ථක වේවි. ඒ සාර්ථක ජීවිතේ තවත් ශක්තිමත් කරගන්නට මෙවැනි පින්කම් කටයුතු කරන්නට තවත් සිතේ තියෙන ශ්‍රද්ධාව ඇති වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද දවසේදී ඔබ හැමදෙනාම මේ කරගත්තා වූ පින් මේ කරගත්තා වූ කුසල් නිවන් දොරටුවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම කෙනාටම අපි කරන හැම සිතුවිල්ලක්ම හැම කරන කටයුත්තක්ම අවසානයේදී ඔබ කල්පනා කරගන්න ඕනේ මගේ මේ ජීවිතය තුළ නිවන් දොරටුවක් වේවා කියලා. නිවනින් තොර අපිට මේ සසරෙන් ගැලවීමට අවස්ථාවක් නැහැ. ඒ නිසා නිවන් දොරටුවක් වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න මේ කරන හැම කටයුත්තක්ම සතෙකුට කෑම වේලක් දුන්නත්
ඉඳුල් ටික අත හොදලා දැම්මත් මේ මගේ මේ පොළවේ ඉන්න සත්තු මේ බත්තර ටික කාලා පෝෂණය වේවා කියන සිතුවිල්ලෙන් තමයි ජීවත් වෙන්න ඕනේ. ඒ නිසා හැමදෙනාටම තෙරුවන් සරණයි. එහෙනම් අපි අත් දෙක නල්ලේ තියාගෙන වැඳගමු. අභිවාදන සීලිස නිච්ඡන් වඩ්ඩාපතායිනෝ තත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සබ්බ සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti සබ්බ සම්පatti මේවච ආකාසට්ටාට බුම්මට්ටා දේවා නාග මෛත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරන් රක්칸තු ශාසනං ආකාසට්ටාට බුම්මට්ටා දේවා නාග මෛත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරන් රක්칸තු ශාසනං ආකාසට්ටාට බුම්මට්ටා දේවා මෛත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරන් රක්칸තු මම් පරන්ති. හැමදෙනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. දීර්ඝ සම්පන්නිය ලැබේවා. තෙරුවන් සරණයි.